ඔහු මට ගඩොල් බැම්මක් මැදින් දුවන්න කිව්වොත් මම හැකි උපරිම වේගෙන් දුවනවා. මෙහෙම කියන්නේ ඔස්ට්‍රේලියානු ප්‍රතිකරු ජස්ටින් ලැඟ. ඔහු එහෙම කියන්නේ ස්ටීව් වෝ කියන නායකයා ගැන තමන්ට තිබුණු විශ්වාසය පැහැදිලි කරන්න. මම අසංක හදිනම් පෑල මේ ඇසිදිසි චරිතාවලිය. Unanimous decision. You were record when you said රොජර් වෝ සහ බෙවලි වෝ යුවල වාසනාවන්ත යුවලක්. ඔවුන් දෙදෙනාට දාවන්‍යුන් පුතුන් දෙදෙනෙකු උපන්නා. ඔවුන් දෙදෙනාට නම් තැබුණේ ස්ටීවන් සහ මාක් යනුවෙන්. මාක්ට වඩා මිනිත්තු 4කට පෙර උපන් ස්ටීවන් අධිෂ්ඨානශීලී දරුවෙක්. සොහොයුරන් දෙදෙනා කුඩා කාලයේදීම පාපන්දු ටෙනිස් සහ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පෙළඹුණා. දෛවයේ සරදමකට මෙන් ඔවුන් දෙදෙනා ක්‍රීඩා කළ පළමු ක්‍රිකට් තරගයේදී දෙදෙනාම ලකුණු බිඳුවකට දැවී ගියා. පවුලේ බොහෝ දෙනා ක්‍රීඩාශීලී පුද්ගලයන් නිසා ස්ටීවන් සහ මාක් වෝ නිවුන් සොහොයුරන්ට හොඳ ළමා කාලයක් ලැබුණා. ඔවුන් දෙදෙනා කුඩා කාලයේදීම ක්‍රීඩාවලදී තරගකාරී වුණා. ස්ටීව්ගේ සීයා රග්බි ක්‍රීඩකයෙක්, පියා ටෙනිස් ක්‍රීඩකයෙක්, මවද ටෙනිස් ක්‍රීඩිකාවක්. එම නිසා ස්ටීව්ගේ ක්‍රීඩාශීලීත්වයට වැටමැදුනේ නැහැ. ස්ටීව් සහ සොයුරු මාක් යන දෙදෙනාම ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කළා. 1915 ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් පසුව ස්ටීව් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් සමගින් කිවිසුම් අත්සන් කළා. 1984 දී ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙනුවෙන් ස්ටීව් සිය මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කළා. එහි අවසන් මහා තරගයේදී ඔහු පසුපෙළ පිතිකරුවන් සමගින් එක් වී ලකුණු 71ක් වාර්තා කළා. ඔවුන් ජයග්‍රහණය ලැබුවා. 1985 දී ඔහුව ඉන්දියාවට එරෙහි ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට ඇතුළත් කළා. එහිදී තරම් සාර්ථක නොවුනත් ඊළඟට පැවති නවසීලන්ත සංචාරය සඳහාද ඔහු කණ්ඩායමේ රඳවා ගැනුණා. එහිදී ස්ටීව් සාර්ථක වුණා. දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 74ක් ලබාගත් ඔහු මද වේග පන්දු යවමින් ලකුණු 56කට කඩුළු 4ක්ද දවා ගත්තා. ඕස්ට්‍රේලියා නවසීලන්ත ඉන්දියා තුන්කොන් එක් දින තරගාවලියක් පසුව පැවැත්වුණා. ස්ටීව් එහිදී අර්ධ ශතක 2ක් සහ කඩුළු 7ක්ද වාර්තා කළා. මුල් කාලය පුරාම ඔහුව වැඩි වශයෙන් භාවිතා වුණේ පන්දු යවන්නෙකු වශයෙන්. 1986 එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයකදී ඔහු සිය ප්‍රථම ටෙස්ට් කඩුළු 5 දස්කම දැක්වුවා. එම තරගාවලියේ තරග 3කදී අර්ධ ශතක 3ක්ද ඔහු විසින් වාර්තා කෙරුණා. ඉන්පසුව නිජබිමේදී පැවති එක්දින තරග 13කට සහභාගී වූ ඔහු ලකුණු 37.2 සාමාන්‍යයක් සහිතව ලකුණු 372ක් වාර්තා කළ අතර කඩුළු 21ක්ද දවා ගත්තා. ඉක්මනින් ලකුණු වාර්තා කළ හැකි තුන්විරයක් ක්‍රීඩකයෙකු ලෙස ඔහු නමක් දිනාගත්තා. 1987 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ ඉන්දියානු උපමහාද්වීපයේදී. ඉන්දියාවට එරෙහිව පැවති පළමු තරගයේදී එක් ලකුණකින් තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් ඉන්දියානු කඩුල්ල දවාගත්තේ ස්ටීව්. සිම්බාබ්වේට එරෙහි තරගයේදී ඔහු ලකුණු 45ක් වාර්තා කොට පන්දුවාර 6කදී ලකුණු 7ක් පමණක් ලබා දී දස්කම් දැක්වුවා. ඊළඟට නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලබා ගැනීමට උත්සාහ කළ ලකුණු 7 ආරක්ෂා කර ගනිමින් එම පන්දුවාරයේ යවූ ස්ටීව් කඩුළු 2ක් දවාගෙන ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා ගෙන ගියා. තරගාවලියේදී නොදැවුණු ඉනිම් 5ක් ක්‍රීඩා කළ ස්ටීව් වෝ ලකුණු 167ක් සමගින් කඩුළු 11ක් දවාගෙන තිබුණා. අවසන් මහා තරගයේදී ලකුණු 7කින් එංගලන්ත කණ්ඩායම පරාජය කළ ඇලන් බෝඩර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ලෝක කුසලාන ජයග්‍රහණය වාර්තා කළා. අවසන් මහා තරගයේදීත් නොදැවී ලකුණු 5ක් සහ අවසන් භාගයේදී තීරණාත්මක කඩුළු 2ක් වාර්තා කිරීමට ස්ටීව් සමත්ව තිබුණා. 1989 දී ස්ටීව්ගේ මංගල ටෙස්ට් ශතකය වාර්තා වුණා. එදා එංගලන්තයට එරෙහිව අංක 6 පිතිකරු වශයෙන් නොදැවී ලකුණු 177ක් වාර්තා කළ ඔහු තමන් පිතිකරණයේ යෙදුණු මීළඟ ඉනිමේදීත් නොදැවී ලකුණු 152ක් වාර්තා කළා. එම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරයක නිරත වුණා. එහි පළමු තරගයේ ඉනිම් දෙකෙහිදීම ස්ටීව් විසින් අර්ධ ශතක 2ක් වාර්තා වුණා. මීළඟ තරගයේදී ඔහු නොදැවී ලකුණු 134ක් වාර්තා කළා. 1990 වර්ෂයේ ඔහුට එතරම් සුබදායී වුණේ නැහැ. 90 සහ 91 වර්ෂවලදී අසාර්ථක වුණු ඔහුව ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කළා. එක්දින කණ්ඩායමේ ස්ථානය පමණක් ඉතිරි වුණා. 1992 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළත් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ස්ටීව් සමත් වුණේ නැහැ. යම් කාලයක් ටෙස්ට් කණ්ඩායමෙන් පිටත සිටි ඔහුව නැවත කණ්ඩායමට කැඳ වූයේ 1992-93 බටහිර ඉන්දිය කොදව් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේදී.
එවකට ප්‍රබල කණ්ඩායමක් වූ කොදෙව් කණ්ඩායමට එරෙහිව ස්ටීව් ප්‍රතිකරණයේ යෙදුණු විලාශය වගකීම් සහිත බව පෙනෙන්නට තිබුණා. එතෙක් වේගෙන් සහ එතරම් බරපතල වගකීමකින් තොරව ප්‍රතිකරණයේ යෙදුණු ස්ටීව් පහරවල් තෝරාවේ පේරාගෙන අවශ්‍ය පරිදි යොදා ගන්නා බව පෙනුණා. 1993 ජනවාරි 2 වෙනිදා පැවති තරගාවලියේ 3 වැනි තරගයේදී ඔහු විසින් ශතකයක් වාර්තා කළේ නව වසරට සාර්ථක ආරම්භයක් ගනිමින්. ඒ කර්ට්ලි ඇම්බ්‍රෝස්, කර්ට්නි වෝල්ෂ් සහ ඉයන් බිෂොප් නම් දැවැන්ත වේගපන්දු යවන්නන් පන්දු යවූ පසුබිමකයි. සාර්ථකව වසර ආරම්භ කළ ස්ටීව් ඒ රිද්මය ඉදිරියට ගෙන ගියා. ඔහු විසින් 1993, 1994, 1996 යන වර්ෂ තුනම ආරම්භ කළේ ටෙස්ට් ශතක 3කින්. 1995දී ඔහු ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා වුණා. ඒ වන විට පන්දු යවන්නෙකුට වඩා පිතිකරුවෙකු වශයෙන් ඔහුට කණ්ඩායමේ ඉහළ වගකීමක් පැවරී තිබුණා. 1995දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් සංචාරයක නිරත වුණා. එය එකල ඕනෑම ටෙස්ට් කණ්ඩායමකට විශාල අභියෝගයක් වූ සංචාරයක්. සුපිරි කොදෙව් වේගපන්දු බලෑනිය ඊට හේතුවයි. ඔහුට සහාය වීම සඳහා එකල තනතිලි නිර්මාණය වුණේ කොළ පැහැයි. දෙවැනි තරගයේ පළමු ඉනිමේදී වේගපන්දු යවන්නට හිතකර පෝර්ට් ඔෆ් ස්පේන් තනතිරුව මත කොදෙව් වේගපන්දු දෙවන්තයෙකු වන කර්ට්ලි ඇම්බ්‍රෝස් වේගයෙන් පන්දු යවමින් සිටියා. ඒ වන විටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුළු 6ක්ම ලකුණු 100ක් තුළ දැවී තිබුණා. ස්ටීව් වෝ සහ ඇම්බ්‍රෝස් යනු දෙවන්ත ප්‍රතිවාදීන් දෙදෙනෙක්. ක්‍රිකට් පිටියේදී මුහුණට මුහුණ හමු වූ සෑම මොහොතකදීම දෙදෙනාට අභියෝග කළා. මෙම තරගයේදී පැයට කිලෝමීටර 140ට ඉහළින් එන බවුන්සර් පන්දු, යෝකර් පන්දු, පිත්ත පරෑ යන පන්දු යන සියල්ල ඉදිරියේ ස්ටීව් නොසෙල්වී සිටියා. එක් මොහොතකදී දෙදෙනා වචන සටනක පැටළුණා. ඇම්බ්‍රෝස් තරම් භයානක වේගපන්දු යවන්නෙකුට එවැනි අභියෝගයක් කිරීමට තිබූ මානසික ශක්තිය විසින්ම ස්ටීව් වෝ යනු කවර ආකාරයේ ක්‍රීඩකයෙකුද යන්න පැහැදිලි කරනවා. අසල සිටි කොදෙව් නායක රිචි රිචඩ්සන් නොවන්නට තත්ත්වය තවත් දරුණු විය හැකිව තිබුණා. ක්‍රීඩාගාරයේ සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පවා ඉන් තිගැස්මට පත්ව තිබුණා. එකලදී ඇම්බ්‍රෝස් හට වචනයකින් පහර දිය හැකි වෙනත් කිසිදු පිතිකරුවෙකු නොසිටි බව ප්‍රසිද්ධ කියවෙනවා. ඒ නිසාම ඇම්බ්‍රෝස්ද කුපිත වුණා. ඔහු කියා සිටියේ තවත් වචනයක් හෝ කිවහොත් ක්‍රිකට් පසෙක දමා ස්ටීව් වෝව මරා දමන බවයි. ඉනිම අවසන් වන විට ස්ටීව් නොදැවී ලකුණු 63ක් වාර්තා කරගෙන සිටියා. ඕස්ට්‍රේලියාව එම තරගයේ පරාජය වුණත් ස්ටීව්ගේ ක්‍රියාව නිසා ක්‍රීඩා කළ යුත්තේ කුමන මානසිකත්වයකින්ද යන්න ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට පැහැදිලි වුණා. පළමු තරග 3 අවසන් වන විට ස්ටීව් විසින් අර්ධ ශතක 3ක් රැස් කරගෙන තිබුණා. තරගාවලිය තිබුණේ 1-1 ලෙස සම මට්ටමේ. ඕස්ට්‍රේලියානු පුහුණුකරු බොබ් සිම්ප්සන් තම පිතිකරුවන්ට තත්ත්වය පැහැදිලි කළා. ජමේකාවේ කිංස්ටන් නුවරදී පැවති මීළඟ තරගය ඉතාම තරගකාරී එකක් වුණා. වේගපන්දු යවන්නට හිතකර වූ කිංස්ටන් තන්තිල්ලේදී පළමු ඉනිමට කොදෙව්වන් රැස් කළේ ලකුණු 265ක් පමණයි. ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ කඩුළු 3ක් ලකුණු 73ක් තුළ දැවී තිබියදී වෝ සොහොයුරන් පිතිකරණයෙන් නෙකුණා. ලකුණු 231ක සබඳතාවයකින් පසුව මාක් වෝ දැවී ගියා. ඒ කණ්ඩායමේ අවසන් පිතිකරුවන් සමගින් තවත් ලකුණු එකතු කරමින් සිටි ස්ටීව් අවසන් පිතිකරුවන් වෙත රැකගනිමින් ද්විත්ව ශතකයක් වාර්තා කොට අවසන් පිතිකරු වශයෙන් දැවී ගියා. ලකුණු 531ක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව කොදෙව්වන්ව ලකුණු 213කට දවාලමින් ඉනිමක ජයග්‍රහණයක් ලැබුවා. තරගාවලියේ ජයද එබැවින් ඔවුන් සතු වුණා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් කොදෙව් දේශයේදී ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ දශක 3කට පසුවයි. 1996 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ස්ටීව් වෝ 187 වැනි තරගයේදී මංගල එක්දින ශතකය වාර්තා කළා. අංක 5 සහ ඊට පහළ ස්ථානවල වැඩි වශයෙන් පන්දුවට පහර දුන් ඔහුට එක්දින ශතක වාර්තා කිරීමට ලැබුණු අවස්ථා අඩුවීම ඊට හේතුවයි. 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඔහු අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 45.2 සාමාන්‍යයක් රඳවාගෙන ක්‍රීඩා කළා. පන්දු යැවීමෙන් කඩුළු 5ක්ද දවා ගත්තා. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය වූ නිසා සිය දෙවැනි ලෝක කුසලාන පහස ලබන්නට ස්ටීව්ට නොහැකි වුණා. එම ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ස්ටීව් වෝ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකත්වයට පත් වුණා. ඒ වයස අවුරුදු 33දී ඔහු කණ්ඩායම තුළ ආක්‍රමණශීලී සහ දැඩි ස්වරූපයක් නිර්මාණය කළා. ඇඩම් ගිල්ක්‍රිස්ට්ව කණ්ඩායමට ගෙනා ඔහු ප්‍රහාරක වේගය වැඩි පිතිකරණ බලෑනිය සකස් කළා. ඔහුගේ දැක්ම වුණේ තරග ජයග්‍රහණය කිරීම පමණක් නොවන බවයි කණ්ඩායමේ සගයන් පවසන්නේ. කලකට පසු ඕස්ට්‍රේලියානුවන්ගේ ක්‍රිකට් ශෛලිය නැවත ස්ථාපිත කළ නායකත්වය ස්ටීව් වෝගේ නායකත්වය බවයි ක්‍රිකට් විචාරකයන්ගේ මතය. තම නායකත්වයෙන් තරග කිහිපයක් ජයග්‍රහණය කළ පසු ඔහු තම කණ්ඩායමෙන් පැනයක් විමසා තිබුණා.
ශ්‍රේෂ්ඨතම කණ්ඩායමක් හැටියට ඉතිහාසගත වන්නට අවශ්‍ය කාටද යන පැනයයි ඒ. එනම් තරග ජය ගැනීම පමණක් නොව ප්‍රතිවාදයට කිසිදු අවස්ථාවක් ලබා නොදී බිමටම ඇද දැමීමයි. ඒත් එක්වරක් ඌට ඇද වැටෙන්නටත් සිදු වුණා. 1999 ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරග 3කට සහභාගී වුණා. එහි එක් තරගයකදී මහේල ජයවර්ධනගේ පිත්තේ වැදී ඉහළ නැගී උඩ පන්දුවක් රැක ගන්නට ස්ටීව් බෝ සහ ජේසන් ගිලෙස්පී දිව ආවා. සංනිවේදනයේ ගැටලුවක් තිබුණු නිසා දෙදෙනාව හරිහැටි දුටුවේ නැහැ. ස්ටීව් බෝ සහ ගිලෙස්පී එකට ගැටුණා. දෙදෙනා දෙපසකට වැටුණා. ඉක්මනින් දෙදෙනාව වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ පසුව පැහැදිලි වුණේ ගිලෙස්පීගේ උරහිසේ වැදුණු ස්ටීව්ගේ නාස් පොල්ල කැඩී තිබූ බවයි. ගිලෙස්පීගේ උරහිසේ ඉරි තැලීමක් සිදුව තිබුණා. දෙදෙනාටම නැවත තරගාවලියට සහභාගී වීමට ලැබුණේ නැහැ. 1999 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ එංගලන්තයේදී. ඕස්ට්‍රේලියාව සහභාගී වූ පළමු තරගය පැවැත්වුණේ ස්කොට්ලන්තයට එරෙහිවයි. එහිදී නොදැවී ලකුණු 49ක් ලබා තරගාවලියට හොඳ ආරම්භයක් ලබාගත් ස්ටීව් විශ්වාසයෙන් ක්‍රීඩා කළා. ඊළඟට නවසීලන්තය සහ පාකිස්තානයට එරෙහිව පැවති තරගවලදී ඔහු පරාජය වුණා. ඒත් සමගින් බලාපොරොත්තු නොවූ පීඩනයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමටත් නායක ස්ටීව් බෝ හටත් එල්ල වුණේ ලෝක කුසලාන ජය ගන්නට නම් ඊළඟට පැවැත්වෙන තරග සියල්ල ජය ගැනීම අනිවාර්ය වූ නිසායි. එහෙත් පීඩනයෙන් නොසැලෙන මනසක් තිබූ ස්ටීව් සිය කණ්ඩායම සමගින් පිට තරග 4ක් ජයගත්තා. පස්වැනි තරගයේදී ඔවුන්ට හමු වුණේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. දකුණු අප්‍රිකාවෙන් ඕස්ට්‍රේලියාවට ලැබුණු ඉලක්කය 272ක්. එය හඹා යාමේදී ඕස්ට්‍රේලියානු මුල් පෙළ කඩලු 3ක් ලකුණු 48ක් තුල දැවී ගියා. එතැන් සිට රිකි පොන්ටිං හා එක්වූ නායක ස්ටීව් බෝ ශතක සබඳතාවයක් පැවැත්වුවා. ලකුණු 69කට පොන්ටිං දැවී ගියත් 49 වැනි පන්දුවාරයේ පන්දු 4ක් දිවෙද්දී තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ජයග්‍රාහී නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ නායක ස්ටීව් බෝ ලකුණු 120ක් ලබා ගත්තා. එහිදී අවසන් පූර්ණ තරගයට සුදුසුකම් ලැබූ ඕස්ට්‍රේලියාවට දෛවෝපගත අයුරින් යලි හමු වුණේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. එය තියුණු තරගයක් වුණා. පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු මුල් පෙළ අසාර්ථක වුණා. ලකුණු 58කට කඩලු 3ක් දැවී තිබූ මොහොතේ පිටියට පිවිසි ස්ටීව් ලකුණු 56ක් ලබා ගත්තා. ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 213ක් වුණා. දකුණු අප්‍රිකානුවන්ගේ පිළිතුරු ඉනිමද එතරම් සාර්ථක නොවුවත් ලාන්ස් ක්ලූස්නර්ගේ වේගවත් ඉනිම නිසා තරගය තියුණු අඩියකට ඇදී ගියා. එහෙත් නායක ස්ටීව් බෝගේ දැඩි තරගකාරීත්වය නිසා තරගය අත් නොහැරි ඕස්ට්‍රේලියානුව කල්පනාකාරීව ක්‍රීඩා කරමින් තරගය සම කරගත්තා. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එය ප්‍රමාණවත් වුණා. අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාවට හමු වුණේ පාකිස්තාන කණ්ඩායමයි. ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. අභියෝගය සාර්ථකව භාරගත් ස්ටීව්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පාකිස්තානයේ ලකුණු 132කට සිර කළා. පන්දු අර 20යි එක් පන්දුවකදී එය හඹා ගොස් කඩලු 8ක ජයග්‍රහණයක් ලබාගත් ඕස්ට්‍රේලියානුවන් විසින් සිය දෙවැනි ලෝක කුසලාන ජයග්‍රහණය වාර්තා කළා. ඒ දෙකෙහිම සමාජිකයෙකු ස්ටීව් දෙවැන්නට නායකත්වය දුන් ඕස්ට්‍රේලියානුවා ලෙස ඉතිහාසගත වුණා. ටෙස්ට් නායකයෙකු ලෙස 2000න් පසුව එක දිගට තරග 16ක් ජය ගන්නට ස්ටීව්ගේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. බටහිර ඉන්දිය කොදෙව් ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම බිඳහෙලා ටෙස්ට් පිටියේ දෙවැන්තම කණ්ඩායම බවට ඕස්ට්‍රේලියාව පත් වුණා. 2001 ඉන්දියානු සංචාරයේ පළමු තරගයත් ජයගත්තද දඟ කැවෙන තනතිරු මත ඒ ජයග්‍රාහී ගමන අතරමැදට පරාජයක් එක් වුණා. ඒ ඇරෙන්නට ඔහුගේ කණ්ඩායම වසර 2ක් පමණ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 පසු වුණා. ඔහු නායකත්වය දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආධිපත්‍යය දැරූ කණ්ඩායමක්. 2002 වර්ෂය දක්වා එක්දින ක්‍රිකට් ක්‍රීඩා කළ ස්ටීව් බෝ මීළඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා ඒ වන විටත් සූදානමින් සිටි රිකි පොන්ටින්ට අවශ්‍ය ඉඩ ලබා දී එක්දින පිටියට සමුදුන්නා. රිකි පොන්ටින් හට නායකත්වයේ සිය පළමු වසර 4 පුරාවටම අමතර ක්‍රීඩකයන් සෙවීමට අවශ්‍ය වුණේ නැහැ. ඒ ස්ටීව් බෝ විසින් දිගුකාලීන ශක්තිමත් කණ්ඩායමක් ඔහුට ලබා දුන් නිසායි. 2003 වසරේදී ටෙස්ට් පිටියේ රැඳුණු ස්ටීව් බංග්ලාදේශයට එරෙහිව පිටම නොදැවුණු ශතක 2ක් වාර්තා කළා. 2003 ඕස්ට්‍රේලියාවේදී පැවති බෝඩර් ගවස්කර් කුසලාන ටෙස්ට් තරගාවලිය සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළා. ස්ටීව් බෝගේ අවසන් ටෙස්ට් තරගයේදී ඉන්දියානු කඩුළු රකින්නා වුණේ 18 හැවිරිදි පාර්ථිව පටේ. ස්ටීව් සිය අවසන් ඉනිම සඳහා පිටියට පිවිසෙද්දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයෙන් බේරීමට ක්‍රීඩා කරමින් සිටියා. ස්ටීව්ගේ මානසිකත්වය පරීක්ෂා කිරීමට පාර්ථිව්ට සිතුණා. ඔහු මෙසේ කිව්වා, "ඔයා ගැන ප්‍රසිද්ධ ස්ලොග් සීට් එකක් ගහන්න පුළුවන්?" පාර්ථිව් විමසුවා.
ස්ටීව් වෝගේ ස්ලොග් ස්වීප් පහර ලෝක ප්‍රසිද්ධ එකක් බව අප කාටත් මතක දෙයක්. වසර 19ක ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරගයේ සිටියත් ස්ටීව්ගේ තරගකාරී සහ නොසැලෙන මානසිකත්වය එලෙසම තිබුණා. ඔහු 18 හැවිරිදි පාර්තියට පිළිතුරු ලබා දුන්නේ මේ අයුරින්. පුතා ටිකක් ගෞරව කරලා කතා කරපන්. මම මගේ පළවෙනි ටෙස්ට් තරගේ ගහනකොටත් ඔබ හිටියේ නැපියක. එසේ කිව් ස්ටීව් වෝ නම් දැවැන්ත ක්‍රිකට් පෞරුෂය සිය අවසන් ටෙස්ට් ඉනිමේදීත් ලකුණු 80ක් වාර්තා කොට දැවී ගියා. ඕස්ට්‍රේලියාව පරාජයෙන් ගැලවුණා. එක දිගට වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ජයගත් ටෙස්ට් නායකයා වන්නේ ස්ටීව් වෝ. ජයග්‍රහණ ප්‍රතිශතය අතින් ඉහළම ප්‍රතිශතය හිමි නායකයා වන්නේද ඔහුයි. ඔහුගේ නායකත්වය සහ කණ්ඩායම එතරම් විශ්වසනීයයි. ටෙස්ට් මුළු ලකුණු 10,927ක් රැස් කළ ඔහුගේ එක්දින මුළු ලකුණු ප්‍රමාණය 7,569ක්. එමෙන්ම ඔහු පන්දු යැවීමෙන්ද දස්කම් දැක්වූ පන්දු යවන්නෙක්. අංක 6 ප්‍රතිකරු ලෙස වැඩිම ටෙස්ට් ලකුණු වාර්තා කළ අතර පළමුවැන්නා ඔහුයි. අංක 5 ප්‍රතිකරු ලෙස වැඩිම ටෙස්ට් ලකුණු වාර්තා කළ අතර දෙවැන්නා ඔහුයි. 2004 දී ඔහුට ඕස්ට්‍රේලියන් of the Year සම්මානය පිරිනැමුණා. ඕස්ට්‍රේලියාවෙන් බිහි ශ්‍රේෂ්ඨතම එක්දින කණ්ඩායමේ නායකත්වය ලබා දුන්නේ ඔහු හටයි. ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විශිෂ්ටයන්ගේ සමාජයේ සමාජිකයෙක්. ඕනෑම අවස්ථාවකදී නොසැලී ක්‍රීඩා කරන විලාශය නිසා ඔහුගේ අන්වර්ථ නාමය අයිස්මෑන් යන්නයි. ස්ටීව් වෝ යනු පුණ්‍යාධාර වැඩ කටයුතු රැසකද නිරත වන පුද්ගලයෙක්. ඔහු ලාදුරු රෝගෙන් පෙළෙන ඉන්දියානු දරුවන් වෙනුවෙන් කල්කටා නගරයේ උදෙන් හෝම් නමින් නිවාසයක් පවත්වාගෙන යනවා. ස්ටීව් වෝ පදනම ඔහුගේ පුණ්‍යාධාර සිදු කරන පදනමයි. ඔහු ඡායාරූපකරණයේද සමතෙක්. විවිධ රටවල් වල සංචාරය කරන අතරතුර කැමරා කාචයට හසු කරගත් ඔහුගේ පින්තූර පොත් පවා එළිදක්වා තිබෙනවා. ක්‍රීඩාවෙන් සමග පසු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් තමන් සංචාරය කර රටවල් වලට නැවත යා යුතු බවයි ඔහු පවසන්නේ. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨ නායකයෙක්. වැටුණු ඉනිම් ගොඩනැගීමේ ශක්තිමත් මනසක හිමිකරුවෙක්. බුද්ධිමත් සහ සටන්කාමී තීරණ ගැනීමේ සමතෙක වූ ස්ටීව් වෝ ටෙස්ට් නායකත්වයේ මෙන්ම ප්‍රතිකරණයේද අයිස් පර්වතයක්. ලංකාවේ අපි සාමාන්‍යයෙන් අයිස්මෑන් කියලා කියන්නේ කම්මැලි අයට. නමුත් ලෝකේ අයිස්මෑන් කියලා කියන්නේ අයිස් පර්වතයක් වගේ ශක්තිමත් මනසක් තියෙන අයට. ස්ටීව් වෝ කියලා කියන්නේ අනිවාර්යෙන්ම අයිස්මෑන් කෙනෙක්. හමුවෙමු ඊළඟ වැඩසටහනින්. මේ ඇසිදිසි.